උතේ ඔයගොල්ලෝගේ මම බෝඩ් එකේ දාලා තියෙන්නේ ඔය ගෝලමානය හා සම්බන්ධව ඔයගොල්ලෝ විද්‍යාගාරයේ තියෙන ගෝලමානයේ උපසතනක්. ඒකේ තියෙනවා තමයි ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් ටිකක් අපි අඳුර ගන්න ඕන. ඒකේ තියෙනවා මෙහෙම මේ ආධාරක පාද තුනක් ගෝලමානයට සම්බන්ධයි. ඒ ආධාරක පාද තුනට අමතරව තියෙනවා ගෝලමානයේ මැදින් සම්බන්ධ වෙලා ස්තූප කොටක් සහිත ස්තූප පාදයක්. ඒතර ආධාරක පාද තුනක් තියෙනවා. මෙතනින් පහළට ඉහළට පහළට චලනය වෙන්න පුළුවන් ස්තූප පාදයක් ගෝලමානයේ අන්තර්ගත වෙනවා. ඊට අමතරව ගෝලමානයේ උඩ කොටස ගත්තොත් තියෙනවා වෘත්තාකාර තැටියක්. මේ තැටිය සාමාන්‍යයෙන් අපි දකිනවා විද්‍යාගාරවල තියෙන ගෝලමානවල ගත්තාම මේ තැටිය සමාන කොටස් 50කට බෙදාපු අවස්ථාවක් දක්වන්න තියෙනවා. සමාන කොටස් 100කට බෙදාපු අවස්ථාවක් දක්වන්න තියෙනවා. හැබැයි මේ විද්‍යාගාරවල තියෙන සමහර ගෝලමානවල මේක කොටස් 500කට බෙදපු අවස්ථා තියෙනවා. නමුත් විද්‍යාගාරයේ අපි දක්වන්නේ ගොඩක් වෙලාවට මේ වෘත්තාකාරයෙන් නැත්නම් මේ තැටිය කොටස් 50කට හෝ 100කට බෙදාපු තැටියක්. ඊළඟට සමාන කොටස් වලට බෙදලා තියෙනවා. ඊළඟට මෙතන ගත්තොත් එහෙම මේ ගෝලමානයේ මේ තැටියක් එක්ක යාන්ත්‍රමින් ස්පර්ශ වී නොවි යන ආකාරයට සම්බන්ධ කරලා තියෙන සිරස් පරිමාණයක්. එතන ඒ සිරස් පරිමාණය ක්‍රමාංකණය කරලා තියෙන මිලිමීටර වලින් ගොඩක් වෙලාවට පහළට මිලිමීටර 10ක් සහ ඉහළට මිලිමීටර 10ක් විදිහට තමයි ක්‍රමාංකණය කරලා තියෙන්නේ. ඒකේ මැද තමයි මේ පරිමාණයේ මැද තමයි ශුන්‍ය ලකුණ සලකුණු කරලා තියෙන්නේ. ඕක තමයි ප්‍රධාන වශයෙන් ගෝලමානයේ ව්‍යුහය හා සම්බන්ධව කතා කරනකොට අපි කතා කරන්නේ මේ කොටස් හා සම්බන්ධව. එතකොට ආධාරක පාද තුනක් ස්තූප පාදයක් සහ සමාන කොටස් 100කට එහෙම නැත්නම් සමාන කොටස් 50කට බෙදාපු උත පරිමාණයක් තියෙනවා. ඊට පස්සේ ගත්තාම උත පරිමාණයත් එක්ක ස්පර්ශ වී නොවි තියෙන සිරස් පරිමාණයක් මේකේ දකින්න පුළුවන්. තමයි ඉස්සෙල්ලා මේ ගෝලමානය භාවිතා කරලා සාමාන්‍යයෙන් මනින්න පුළුවන් එකක් තමයි ඔය වීදුරු කඩාවක ප්ලේට් තලයක කාසියක වගේ ඝනකම සාමාන්‍යයෙන් ගෝලමානයෙන් භාවිතා කරලා මනින්න පුළුවන් කුඩා වස්තු වල විශේෂයෙන් කුඩා තැටිවල කුඩා තහඩුවල ඒ වගේ ඒවායේ ඝනකම් මැනීම සඳහා ඊට අමතරව ගෝලමානය පාවිච්චි කරන්න පුළුවන් සිදුරක ගැඹුරු මැනීම සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ගෝලමානය භාවිතා කරන්නේ දැන් ඒ කාරණාවලට අමතරව ප්‍රධාන වශයෙන් ගෝලමානය භාවිතා කරන්නේ උත්තල පෘෂ්ඨයක හෝ ගෝලීය පෘෂ්ඨයක හෝ අවතල ගෝලීය පෘෂ්ඨයක වක්‍රතාරය මැනීම තමයි ගෝලමානයේ ප්‍රධානම අරමුණ. ඒ සඳහා තමයි ගෝලමානය භාවිතා කරන්නේ. ඒ නිසා අපි කාරණා පිළිබඳව සාකච්ඡා කරන්නට මත්තෙන් අපි ගෝලමානය භාවිතයට ගන්න ආකාරය පිළිබඳව සලකා බලමු. සාමාන්‍යයෙන්මයි මේ ගෝලමානයක භාවිතාවෙන්නේ ස්කෘප්පු මූලධර්මය කියන මූලධර්මය. ස්කෘප්පු මූලධර්මය. ඒතර මේ ස්කෘප්පු මූලධර්මය කියලා කියන්නේ ස්කෘප්පු කොටක් සහිතව භාවිතා කරනවා. මේ මයික්‍රොමීටර් ස්කෘප්පුමානයේ භාවිතාවෙන්නේ ස්කෘප්පු මූලධර්මය. ගෝලමානයේ භාවිතා කරන්නේ ස්කෘප්පු මූලධර්මය. ඒ නිසා අපි ඉස්සෙල්ලාම බලන්න ඕන මේ ගෝලමානයක මේ ස්කෘප්පු අන්තරාලය කියලා කියන්නේ මොකක්ද කියලා. ළමයි ස්කෘප්පු අන්තරාලය කියලා අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ මේ ස්කෘප්පු කොටවල් දෙකක් අතර දුර. මේ ස්කෘප්පු කොටවල් දෙකක් අතර දුර ගත්තොත් එහෙම අපි ඒකට කියනවා ස්කෘප්පු අන්තරාලයක් කියලා. දැන් මෙහෙම ගත්තොත් මේ විදිහට එක ස්කෘප්පු කොටක් මෙහෙම තියෙනවා. ඊට පස්සේ අනිත් ස්කෘප්පු කොට මෙහෙම තියෙනවා. ඊළඟ ස්කෘප්පු කොට මෙහෙම තියෙනවා. මේ ස්කෘප්පු කොටවල් දෙකක් අතර මෙන්න මේ තියෙන දුරට තමයි කියන්නේ ස්කෘප්පු අන්තරාලය. ඔක වර්නියර් මේ මයික්‍රොමීටර් ස්කෘප්පු ආමානවලත් අරගෙන පුළුවන් මේ වගේ ස්කෘප්පු අන්තරාලයක්.
අන්තරාලය කියලා අපි කියන්නේ. ඔක සාමාන්‍යයෙන් අපි ස්තුප්පන්තරාලය අර්ථ දක්වන්නේ එහෙම නැත්නම් ස්තුප්පන්තරාලය මැනගන්න ගෝලමානවද සකස් කරලා තියෙන්නේ මේ සම්පූර්ණ වෘත්ත පරිමාණය පූර්ණ වටයක් කරකවනකොට මේ වෘත්ත පරිමාණය තමයි පූර්ණ වටයක් එහෙම කරකවනකොට මේ ස්තුප්පු තුඩ ස්තුප්පාදයේ ස්තුප්පු තුඩ ඉහළට හෝ පහළට ගමන් ගන්නා දුර තමයි අපි කියන්නේ ස්තුප්පු අන්තරාලය. ඒක ඇත්තටම මේ පොටේ මේ පොටවල් දෙක අතර දුරට සමාන දුරක් තමයි ඉහළට හෝ පහළට චලනය. ඒක මෙතන තේරුම් ගන්න ස්තුප්පු අන්තරාලය කියලා කියන්නේ ගෝලමානයේ අපි කෙටියෙන් කිව්වොත් වෘත්තාකාර පරිමාණය පූර්ණ වටයක් මෙම කරකවනවා. වෘත්තාකාර පරිමාණය පූර්ණ වටයක් මෙම කරකවනකොට මේ ස්තුප්පු තුඩ ඉහළට හෝ පහළට ගමන් ගන්නා දුරට අපි කියන්නේ ස්තුප්පු අන්තරාලය කියලා. ඒතර මේ ස්තුප්පු මූලධර්මයේ භාවිතා කරනකොට ඕගොල්ලෝ දන්නවා ස්තුප්පු අන්තරාලයේ මේ කුඩාම මිනුම ගන්නෙ. ඒ කියන්නේ මේ ස්තුප්පු මූලධර්මයේ භාවිතා වෙනවා අපි කියනවා කුඩාම මිනුම ගන්නෙ. කුඩාම මිනුම ලබා ගන්නේ ඔය ස්තුප්පු අන්තරාලය බෙදනවා ස්තුප්පු අන්තරාලය බෙදනවා වෘත්ත පරිමාණ කොටස් ගන්න. වෘත්ත පරිමාණ කොටස් ගන්න. ඒතර මේ විදිහට තමයි ස්තුප්පු මූල ධර්මයේ භාවිතාව වෙන එක උදාම මිනුම ගන්නෙ. උදාම මිනුම ගන්නෙ ස්තුප්පු අන්තරාලය බෙදනවා වෘත්ත පරිමාණ කොටස් ගන්න. සාමාන්‍ය ගෝලමාන වල ස්තුප්පු අන්තරාලය එතන වෘත්ත පරිමාණය සම්පූර්ණ වටයක් කරකවනකොට ස්තුප්පු තුඩ ඉහළට හෝ ස්තුප්පු තුඩ පහළට ගමන් ගන්න ප්‍රමාණය බොහෝ විට ගෝලමාන වල තියෙන 0.5 මිලිමීටර වගේ විදියට. එහෙමත් නැත්නම් 1 මිලිමීටර වගේ විදියට. කියන්නේ ස්තුප්පු අන්තරාලය බොහෝ විට හදලා තියෙන්නේ එක්ක මිලිමීටර් 0.5ක් වෙන විදියට. එහෙමත් නැත්නම් මිලිමීටර් 1ක් වෙන විදියට තමයි ස්තුප්පු අන්තරාලය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෘත්ත පරිමාණය සම්පූර්ණ කොටසක් සම්පූර්ණ රවුමක් කරකවනකොට මෙතන ශුන්‍ය රේඛාව සම්පූර්ණ රවුමක් කරකවලා ආයෙ මෙතෙන්ට ශුන්‍ය රේඛාව වෙනකොට මෙතනින් ස්තුප්පු පාදයේ තුඩ එක්ක 0.5 මිලිමීටර ඉහළට යනවා නැත්නම් 0.5 මිලිමීටර පහළට යනවා. ඒක තමයි ස්තුප්පු අන්තරාලය ලබා ගන්න විදිය. එහෙම නැත්නම් මිලිමීටර 1ක් ඉහළට යනවා එහෙම නැත්නම් මිලිමීටර 1ක් පහළට යනවා. සාමාන්‍යයෙන් ස්තුප්පු අන්තරාලය 0.5 මිලිමීටර වන ගෝලමානයට වෘත්ත පරිමාණය බෙදන්නේ කොටස් 50කට සමාන කොටස් 50කට. ඒතර ස්තුප්පු අන්තරාලය 0.5 මිලිමීටර වන ගෝලමානයක වෘත්ත පරිමාණය බෙදන්නේ ඔතේ මතක තියාගන්න කොටස් 50කට. එහෙම නැත්නම් ස්තුප්පු අන්තරාලය මිලිමීටර 1ක් වන ගෝලමානයක වෘත්ත පරිමාණය බෙදනවා කොටස් 100කට. ඔක තමයි අපි මේ සාමාන්‍ය විද්‍යාගාරයේ තියෙන ගෝලමානයක් භාවිතා කරද්දී ස්තුප්පු අන්තරාලය 0.5 මිලිමීටර නම් ඉහළට හෝ පහළට යන දුර 0.5 මිලිමීටර නම් එතකොට වෘත්ත පරිමාණය බෙදනවා ප්‍රධාන කොටස් 50කට. සමාන කොටස්. ස්තුප්පු අන්තරාලය මිලිමීටර 1 නම් සමාන කොටස් බෙදනවා 100කට. ඒක තමයි ගෝලමානයේ නිර්මාණය කරන ක්‍රමය. එතකොට ස්තුප්පාදයේ ස්තුප් කොටවල් නිර්මාණය කරන්නේ ක්‍රමයට. එතකොට ගෝලමානයක මේ කුඩාම මිනුම කියලා අපි සඳහන් කරන්නේ මේ වෘත්ත පරිමාණයේ එක කොටසක් ප්‍රමණය කරනකොට. ඒ කියන්නේ මේ වෘත්ත පරිමාණයේ තියෙන යම්කිසි රේඛාවක් ඉඳලා ඊළඟ රේඛාව දක්වා මේ එක කොටසක් කරකවනකොට මේ ස්තුප්පු තුඩ ඉහළට හෝ පහළට ගමන් ගන්නා ප්‍රමාණය තමයි ඇත්තටම කුඩාම මිනුම කියලා අපි සඳහන් කරන්නේ.
එතකොට ඒ උත පරිමාණ කොටස් එකක් උත පරිමාණයේ කොටස් එකක් චලනය කරනකොට නැත්නම් භ්‍රමණය කරනකොට එකක් කරකැවුවාම ස්කෘප් තුන ඉහළට පාරට ගමන් ගන්න ප්‍රමාණයට තමයි අපි කුඩාම මිනුම කියන්නේ. ඒ අනුව තමයි මේ සමීකරණය ගොඩනැගෙන්නේ. කුඩාම මිනුම සමානයි ස්කෘප් අන්තරාලයේ බෙදීම උත පරිමාණ කොටස් ගන්න කියන එකේ තේරුම මේ උත පරිමාණයේ එක කොටසක් කරකවද්දී ස්කෘප් තුන ඉහළට හෝ පහළට යන ප්‍රමාණය තමයි අතන මේ සමීකරණයේ අර්ථය. ඒ කියන්නේ දැන් අපි දන්නවා සම්පූර්ණ දැන් මම ගත්තොත් උත පරිමාණයේ කොටස් 50කට සමාන්විත වෙන ගෝලමානයක් කියලා ගත්තොත් ඒතර මේකෙන් අදලා මේක සම්පූර්ණ වටයක් මෙහෙම කරකවනකොට මම කොටස් 50ක් කරකවුවා වෙනවනේ. මම 50 කොටස් 50කට බෙදලා තියෙන එකක් ගත්තොත් එහෙම මෙතනින් ශුන්‍ය රේඛාවේ ඉඳලා මෙහෙම සම්පූර්ණ මම රවුමක් ආය ශුන්‍ය රේඛාව මෙතෙන්ට නිකන් කරකවුවා. ඒ කියන්නේ උත පරිමාණයේ කොටස් 50ක් කරකවනකොට මේක ඉහළට හෝ පහළට ස්කෘප් තුන ඉහළට හෝ පහළට යනවා 0.5 මිලිමීටර ප්‍රමාණය. එතකොට අපි තේරුම් ගන්න ඕන කොටස් 50ක් කරකවනකොට ස්කෘප් තුන චලනය වෙන්නේ 0.5 මිලිමීටර නම් එක කොටසක් කරකවන ප්‍රමාණය බලන්න අපි දෙපැත්තම 50න් බෙදලා ගත්තොත් එහෙම එතකොට ඔයගොල්ලන්ට එනවා මේ කොටස් එකක් කරකවද්දී ස්කෘප් තුන ඉහළට හෝ පහළට යන ප්‍රමාණය ඒ අනුව ලැබෙන්නේ 0.5 මිලිමීටර බෙදනවා 50. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මම අර එහා පැත්තේ දාලා තියෙන සමීකරණය තමයි මේ ලැබෙලා තියෙන්නේ. ඒ කියන්නේ ස්කෘප් අන්තරාලය උත පරිමාණ කොටස් ගානේ බෙදලා. ඒකෙන් තමයි අපි ස්කෘප් මූලධර්ම එහෙම නැත්නම් කුඩාම මිනුම ගන්න සමීකරණය ගොඩනගා ගන්නේ. ඒ විදිහටයි. ඊළඟට ඔයගොල්ලන්ට අනිත් වැදගත් දේ තමයි දැන් මේ ගෝලමානයේ කුඩාම මිනුම කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය උදේට කුඩාම මිනුම අපිට හොයන්න පුළුවන් මෙහෙම කුඩාම මිනුම සමානයි අරගෙන ගත්තොත් එහෙම ස්කෘප් අන්තරාලයේ 0.5 මිලිමීටර බෙදනවා උත පරිමාණ කොටස් ගානේ. එතකොට කුඩාම මිනුම වෙනවා ගෝලමානයේ මේක වෙකින් බෙදුවාම ඉන්නේ 0.1 මිලිමීටර. ඒ නැත්නම් උත පරිමාණ කොටස් 100කට බෙදලා නම් අපිට කුඩාම මිනුම ගන්න පුළුවන් කොටස් 100කට බෙදලා තියෙනවා. එතකොට කුඩාම මිනුම වෙනවා කුඩාම මිනුම සමානයි. එතකොට අන්තරාලයේ 1 මිලිමීටර අන්තරාලයේ 1 මිලිමීටර උත පරිමාණ කොටස් ගන්න 100 නිසා එතකොටත් ඒක 0.1 මිලිමීටර. ඔක තමයි සාමාන්‍ය ගෝලමානයකින් මනින්න පුළුවන් කුඩාම මිනුම. දැන් අපි ඊළඟට එනවා දැන් යනවා අපි දන්නවා ගෝලමානයේ කුඩාම මිනුම කියලා කියන්නේ 0.1 මිලිමීටර කියලා. දැන් අපි ඊළඟට එනවා ගෝලමානයක් භාවිතයෙන් බ්ලේඩ් එකක එහෙම නැත්නම් කාසියක කුඩා කාසියක එහෙම නැත්නම් කුඩා වීදුරු කදාවක වගේ එක ඝනකම සාමාන්‍යයෙන් මනින්න අපි ගෝලමානය යොදා ගන්න ආකාරය. සාමාන්‍යයෙන්ම ඝනකම මනින්නට මත්තෙන් අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මේ ගෝලමානයේ තියෙන මේ ආධාරක පාද පිහිටි තලයටම මේ ස්කෘප් පාදය ගන්න ඕන. ඒතර මේ ඒ කියන්නේ මේ පාද එකම තලයකට අපි ගන්න ඕනේ. එකම තලයකට ගැනීම සඳහා ඉස්සෙල්ලාම කිසියම් මිනුමක් ගැනීමට පෙර ගෝලමානයේ පාද හතරම එකම තලයකට. ඒතර එකම තලයකට මේ පාද හතර ගන්න අපි භාවිතා කරන්නේ සාමාන්‍ය විද්‍යාගාරයේදී වීදුරු තහඩුවක්. ඒතර වීදුරු තහඩුවක් අරගෙන විද්‍යාගාරයේ මේක එකම තලයකට අපි ගන්නේ වීදුරු තහඩුව උඩ මේ ආධාරක පාද තුන එන විදියට වීදුරු තහඩුව වල මේක තියලා ගෝලමානය තියලා ඊට පස්සේ අපි මේ විදියට මේ තියෙන වීදුරු තහඩුව. දැන් මේ වීදුරු තහඩුව කොහොම තියලා ඒතකොට වීදුරු තහඩුව උඩ අර ගෝලමානයේ ආධාරක පාද තුනම පිටරනවා. ඔය විදිහට දිමාන රූපයක් සම පාද දෙකයි යන්නේ. ඒකට මැදින් එන ස්කෘප් පාදය.
ඒතකොට ස්කෘප් උපාදය මැදින් එන මේ ස්කෘප් උපාදය මේ තලයට ගන්න නම් අපි මේක කරන පරීක්ෂණාත්මක ක්‍රමය තමයි තේරුම් අරන් ඉන්න ඕන. ඒ තමයි වීදුරු තාඩුවක තියුවහම අපිට සාමාන්‍යයෙන් දකින්න පුළුවන් මේ ස්කෘප් තුඩත් එක්ක මේ ස්කෘප් තුඩ ගත්තොත් මේ මම විතරින් වීදුරු තාඩුව ගත්තොත් මෙයත් එක්ක මෙයාගේ පේන ආංශික පරාවර්තනයෙන් හැදෙන මේ පැත්තෙන් හැදෙන දුර්වල ප්‍රතිබිම්බයක් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට. මේ ස්කෘප් පාදේ අකල පාදවලත් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට. ආංශික පරාවර්තනයෙන් හැදෙන දුර්වල ප්‍රතිබිම්බයක් සාමාන්‍යයෙන් මේ ස්කෘප් පාදයෙන් පේන මේ ආංශික පරාවර්තනයෙන් හැදෙන මේ දුර්වල ප්‍රතිබිම්බය. ඒ මේකත් එහෙම නැත්නම් මේ ස්කෘප් පාදයක් ඉන්පෙනෙන දුර්වල ප්‍රතිබිම්බයක් එකමත් ඒ ස්කෘප් පාදයේ තුඩත් ඒ හැදෙන දුර්වල ප්‍රතිබිම්බයේ තුඩත් එකිනෙක ස්පර්ශ වන තෙක් හරි වචනේ මතක තියාගන්න ස්පර්ශ. ඔක සමපාත කියන වචනයට සාමාන්‍යයෙන් 2005 අවුරුද්දේදී ආපු විභාග ප්‍රශ්නෙට ලකුණු දුන්නේ සමහර පොත්වල අපි දැකලා තියෙනවා මේ ස්කෘප් පාදයේ තුඩ ප්‍රතිබිම්බයේ තුඩට සමපාත වෙන තෙක් ස්කෘප් පාදයේ පහළට ගන්න කියලා. නමුත් අතරම සමපාත කියන වචනයට එතෙන්දී ලකුණු හම්බුන්නේ හේතුව ස්පර්ශ නොවි සමපාත වෙන්න පුළුවන් නිසා. සාමාන්‍යයෙන් ස්පර්ශන දැන් අපි ආලෝකය වගේ පාඩම්වලදී පරීක්ෂණ කරනකොට විශේෂයෙන්ම ප්‍රශ්නේම අවදි කෝණ ක්‍රමයෙන් ප්‍රශ්න ද්‍රව්‍යක වර්තනාංකයේ සෙවීම වගේ පරීක්ෂණවලදී අපි එතෙන්දී සමපාත කියන වචනය පාවිච්චි කරනවා. හැබැයි එතන සමපාත කියන වචනය භාවිතා කරද්දී අපි දන්නවා ඒ වගේ අවස්ථාවලදී ප්‍රතිබිම්බය සහ වස්තු සමපාත වෙද්දී ස්පර්ශ වෙන්නේ නැහැ. එතකොට එතනින් දරුවෝ තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. සමපාත නොවි, ඒ කියන්නේ ස්පර්ශ නොවි සමපාත වෙන්න පුළුවන් කියන එක. ඒ නිසා තේරුම් ගන්න මෙතන අනිවාර්යයෙන්ම වෙන්න ඕන. දැන් මෙතන මේකට මේක සමපාතයි කියන්න පුළුවන්. මේක ස්පර්ශුනේ ඇතුළට මේක සමපාතයි කියන්න පුළුවන්. ඒ නිසා සමපාත කියන වචනේ ඇතුලේ නැහැ ස්පර්ශ වෙනවා කියන එක. මේ තුඩු දෙක එකට ලං වෙනවා කියන එක හඳුන්වන්නේ නැහැ. එහෙම නැත්නම් අර්ථ ගැන්වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්ට ඔයගොල්ලෝ යම් විදියකින් ඔයගොල්ලෝගේ විභාගයේදී මේ පාද එකම තලයට ගන්න අවස්ථාවේ කරන පරීක්ෂණාත්මක ක්‍රමවේදයේදී වීදුරු තහඩුවක් උඩ ගෝලමානයේ තියලා ගෝලමානයේ ස්කෘප් පාදය ඒකෙන් පේන වීදුරු තහඩුවෙන් පේන දුර්වල ප්‍රතිබිම්බයේ තුඩයි ස්කෘප් පාදයේ තුඩයි ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ වෙනකොට දැන් මේක ටික ටික අපි පල්ලෙහාට මේක ගත්තොත් එහෙම මේ විදිහට දැන් ගෝලමානයේ තුඩයි ස්කෘප් පාදයේ තුඩයි මෙතනින් එන හැදෙන දුර්වල ප්‍රතිබිම්බයේ තුඩයි එකිනෙකට ස්පර්ශ වෙන අවස්ථාව කියන්නේ ඕන. දැන් මෙන්න මේ අවස්ථාව තමයි අපි ගන්න ඕනේ. අතරම ඔක බලන්න පුළුවන් සාමාන්‍ය ප්‍රතිබිම්බ තල දර්පණ උඩ තියුවට සාමාන්‍යයෙන් ඔක ස්පර්ශ වෙනවා දකින්න බෑ. ඒක තල දර්පණයේ යම් ඝනකමක් තියෙන නිසා මේ අපි ප්‍රතිබිම්බේ දිහා බලාගෙන මේ පල්ලෙහාට මෙම ස්කෘප් පාදය අරගෙන යනකොට තල දර්පණයක් කොහොම තියුවොත් මේ දෙක අතර යම් පරතරයක් දකින්න පුළුවන් ස්පර්ශ වෙලා තියෙනවා. ඒ කියන්නේ තල ස්කෘප් තුඩ තල දර්පණයේ ස්පර්ශ වෙලා තියෙද්දි පවා ප්‍රතිබිම්බය සහ මේ අතර යම්කිසි පරතරයක් දකින්න පුළුවන් තල දර්පණයේ ඝනකම නිසා. ඒ ඝනකමින් ඇති වෙන එක. ඒ නිසා තමයි මේක වීදුරු තහඩුවක් ගන්න. තල දර්පණ අරගෙන හරියන්නේ නැහැ. වීදුරු තහඩුවක් ගත්තාම මේ පේන ස්කෘප් තුඩයි ඒකෙන් පේන දුර්වල ප්‍රතිබිම්බයයි දෙක එකිනෙකට ස්පර්ශ වන අවස්ථාව පැහැදිලිව බලා ගන්න පුළුවන්. එහෙම ස්පර්ශ වන අවස්ථාවේදී තමයි මේ පාද හතරම එකම තලයක තියෙන්නේ. ඒතර මේ පාද හතරම එකම තලයක පිහිටවා ගන්න ආකාරය වුත් එහෙම ඔයගොල්ලෝ කියන්නේ ගෝලමානයේ වීදුරු තහඩුවක් මත තබා ස්කෘප් පාදයේ තහඩුවෙන් පේන වීදුරු තහඩුවෙන් පේන දුර්වල ප්‍රතිබිම්බයේ
තුඩක් ස්තූපපාදයේ තුඩක් ස්පර්ශ වන තෙක් ස්තූපපාදයේ පහළට ගන්න කියලා. ඒක තමයි එතෙන්දි කරන්නේ. ඊට පස්සේ එකම තලයකට අපි ගත්තට පස්සේ අපි මේක ගත්තට පස්සේ ඊළඟට මේක අපිට මේ ස්ක්‍රූ ඝනකම හොයන්න බ්ලේඩ් එක හරි එහෙම නැත්නම් කාසියක හරි ඝනකම හොයන්න අපිට පුළුවන් දැන් මේක පාවිච්චි කරන්න. දැන් ඒ අවස්ථාවේ එහෙම තුඩ ස්පර්ශ වෙනකොට හරියට නිවැරදි ගෝලමානයක් නම් ඒ කියන්නේ මේකේ ප්‍රතිබිම්බයේ තුඩයි ස්ක්‍රූ පාදයේ තුඩයි එකිනෙකට ස්පර්ශ වන අවස්ථාවේදී නිවැරදි ගෝලමානයක් නම් මේ සිරස් පරිමාණයේ ශුන්‍ය රේඛාවත් වෘත්ත පරිමාණයේ ශුන්‍ය රේඛාවත් එකිනෙකට සමපාත වෙනවා. වෘත්ත පරිමාණයේ ශුන්‍ය රේඛාවයි සිරස් පරිමාණයේ ශුන්‍ය රේඛාවයි එකිනෙකට සමපාත වුණොත් විතරයි අපි කියන්නේ නිවැරදි කියලා. එහෙම නැත්නම් පෙන්නන පාඨාංකේ නිවැරදි කියලා. එසේ සමපාත නොවි තියෙන්නත් පුළුවන්. ඒවට විවිධ හේතු බලපාන්න පුළුවන්. එසේ සමපාත නොවුනොත් එහෙම අපි කියනවා මේකට මූලාංක දෝෂයක් තියෙනවා කියලා. එතකොට මූලාංක දෝෂයක් තිබ්බොත් ඒක අවසාන පාඨාංකයට එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අඩු කරලා නිවැරදි පාඨාංකය හදා ගන්න ඕන. අපි මූලාංක දෝෂය ගන්න ආකාරය තපොතකින් බලමු. දැන් මම දැනට හිතනවා මේ වෘත්ත පරිමාණයේ ශුන්‍ය රේඛාවයි මේ සිරස් පරිමාණයේ ශුන්‍ය රේඛාවයි එකිනෙකට සමපාතයි කියලා සැලකනවා මේ ස්ක්‍රූ කුඩයි ඒ ප්‍රතිබිම්බයයි එකිනෙකට ස්පර්ශ වන අවස්ථාවේදී. එහෙමනම් අපිට ප්‍රශ්නයක් නැහැ ගෝලමානයේ කිසිම මූලාංක දෝෂයක් නැහැ. ඒතර මම සලකන්නේ මූලාංක දෝෂයක් නැති ගෝලමානයක් ගැන. දැන් එතකොට ඒ අවස්ථාවේදී මේව කරන්න පුළුවන් දැන් අපිට මේ දැන් ස්ක්‍රූ තුඩ අල්ලෙහා උඩට ඔසවන්න ඕනේ. ඒ සඳහා අපි සාමාන්‍යයෙන් වෘත්ත පරිමාණය කරකවන්න වෙන්නේ වාමාවර්ත. මේ වාමාවර්තව තමයි කරකවන්න වෙන්නේ. එතකොට ඉහළට ගැනීම සඳහා දැන් එහෙම ඉහළට අරගත්තට පස්සේ ඒ ස්ක්‍රූ තුඩ අපි ඔය විදිහට ඉහළට ගන්නවා. ඉහළට අරගෙන මේ අතරට අපි තියෙනවා මනින්න ඕන වීදුරුක දානවා. වීදුරුක දාව මේ අතරට තියෙනවා. පාද අතරින් උන් වීදුරුක දාවම තියලා ඊට පස්සේ මේ වීදුරුක දාවත් එක්ක ස්පර්ශ වන තෙක් උත පරිමාණයේ එහෙම නැත්නම් ස්ක්‍රූ පාදයේ පහළට ගන්න. උත පරිමාණයේ කරකවමින් ස්ක්‍රූ පාදයේ පහළට ගන්න. එසේ ස්පර්ශ වන අවස්ථාවේදී ඔගොල්ලෝ පාඨාංක ගන්න. මෙතනින් උත පරිමාණයේ පාඨාංක ගන්න. දැන් අපි හිතමු එහෙම ස්පර්ශ වන අවස්ථාවේදී ගත යුතු මිනුම් වෙන්නේ එකක් තමයි මේක ස්පර්ශ වන අවස්ථාවේදී ගන්න ඕන මිනුම් වෙන්නේ එකක් මේ උත පරිමාණයේ කරකවන වට සංඛ්‍යාව. උත පරිමාණයේ කරකවන වට සංඛ්‍යාව අපි එක මිනුමක් විදිහට ගන්න ඕන. අනිත් පැත්තෙන් ප්‍රධාන පරිමාණයත් එක්ක ස්පර්ශ වෙච්ච එහෙම නැත්නම් සමපාත වන වෘත පරිමාණයේ කොටස් සංඛ්‍යාවක් ගණන් කරලා ගන්න වෙනවා. දැන් එවැනි අවස්ථාවක් අපිට ආවොත් එහෙම දැන් මේ විදිහට මම වෘත පරිමාණය මෙහෙම අර ගන්නවා. මෙතන ශුන්‍ය රේඛාව අපි ගත්තොත් මේ මිලිමීටර් පරිමාණයේ කොහොම ගත්තොත් දැන් මෙහෙම අවස්ථාවක ගෝලමානය ඔන්න ඔය විදිහට නම් ස්පර්ශ වෙලා තියෙන පරිමාණය මෙතන අපි හිතමු 25 වෙනි කොටස සමපාතයි මේකත් එක්ක ස්පර්ශ වෙලා තියෙනවා. දැන් මෙවන් අවස්ථාවක අපි එතකොට පාඨාංකය ගන්නකොට ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න. මෙතන ශුන්‍ය ලකුණෙන් උඩනේ පාඨාංකය කියවෙන්නේ. දෙවෙනි පාඨාංක වලට කියනවා ධන පාඨාංක කියලා. ධන පාඨාංකය. එතකොට මේ ධන පාඨාංකයෙන් ළමයින්ට හොයාගන්න පුළුවන් මෙතන මිලිමීටර් ප්‍රධාන පරිමාණයෙන් කියන්න පුළුවන් මිලිමීටර් 1යි මිලිමීටර් 2යි. මිලිමීටර් 1යි මිලිමීටර් 2යි. එතකොට මෙතන සමපාත කොටස් ගන්න ඉන්නේ 25යි.
එතකොට දැන් සමපාත කොටස් සංඛ්‍යාව 25 නම් ඔන්න පාඨාංකයේ කියවන හැටි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. පාඨාංකය ගන්නවා ප්‍රධාන පරිමාණ පාඨාංකය නැත්නම් සිරස් පරිමාණ පාඨාංකය, සිරස් පරිමාණ පාඨාංකය එකතු කරන්න වෘත්ත පරිමාණ කොටස් ගණන, සමපාත වෘත්ත පරිමාණ කොටස් ගණන, සමපාත වෘත්ත පරිමාණ කොටස් ගණන, කොටස් ගණන වැඩි කරන්න කුඩාම බිඳුව. වැඩි කරන්න කුඩාම. එතකොට කෙලින්ම අපිට පාඨාංකය තමයි ලැබෙන්නේ. දැන් මෙතන අපි පාඨාංකය කියවුවොත් එහෙම මම මේ හරියට ලියන්නම්. පාඨාංකය තමයි දැන් අපිට ලියන්න පුළුවන් සිරස් පරිමාණයෙන් කියවන්න පුළුවන් මිලිමීටර් 2ක්. ඒතකොට 2 මිලිමීටර් එකතු කරනවා උත පරිමාණ සමපාත කොටස් ගන්න. සමපාත උත පරිමාණ කොටස් ගන්න 25යි. ඒක වැඩි කරන්න කුඩා මිනිම දන්නවා 0.1යි කියලා. කුඩා මිනිම 0.1යි. ඒ අනුව පාඨාංකයනවා 2 මිලිමීටර් එකතු වෙනවා 0.25 මිලිමීටර්. ඒ අනුව අපිට එනවා 2.25 මිලිමීටර්. ඔය විදිහට විදුලි ප්‍රදානයේ ගණකම හොයාගන්න පුළුවන්. දැන් යම් විදිහකින් අපිට ගෝලමානයේ පාඨාංකයක් ගන්න විශේෂයෙන් ඔය සිදුරක වගේ ගැඹුරමයින අවස්ථාවලදී අපි හිතමු එවිට ගෝලමානයේ පෙන්නන පාඨාංක පෙන්නන ආකාරය මෙන්න මේ විදිහට කියලා. මෙහෙම මේ ආකාරයේ පාඨාංකයක් අපි හිතමු දැක්කොත් එහෙම කොහොම පාඨාංකයක් පෙන්නුවොත් එතකොට ඕගොල්ලන්ට බලා ගන්න මෙතන මම කියනවා 35 වෙනි කොටස සමපාතයි. මෙතන සමපාත කොටස් ගන්න 35යි. එතකොට උදේ පාඨාංකය ගන්න ඕන අපි මෙහෙමයි. පාඨාංකය මේක ඍණ පාඨාංකයක්. ප්‍රධාන සිරස් පරිමාණයේ පහලින් ගන්න පාඨාංකයක් තුනයි ඍණ පාඨාංකයක්. तर ये ऋण पाठांके गන්න ඕන ප්‍රධාන සිරස් පරිමාණයේ කොටස් සිරස් පරිමාණ පාඨාංකය අරගෙන ඒකට එකතු කරන්න ඕන 35 නෙමෙයි සමපාත කොටස් ගානින් එනාගේ නෙමෙයි එතන ගානේ අර කලින් ගත්ත ආකාරයට නෙමෙයි එතන ගන්න ඕන සමපාත කොටස් ගාන සම්පූර්ණ වෘත්ත පරිමාණ කොටස් ගණනින් සමපාත කොටස් ගාන අඩු කරන්න. එවැනි තරක පාඨාංක ගණිත දෙක හොඳට තේරුම් ගන්න. එතකොට වෘත්ත පරිමාණ කොටස් ගණන වෘත්ත පරිමාණ කොටස් ගණන අඩු කරා සමපාත වෘත්ත පරිමාණ කොටස් ගණන වැඩි කළා කුඩා වෙනවා. වැඩි කළා කුඩාම වෙනවා. එතකොට එතන තේරුම් ගන්න ඕන දේ තමයි එතන එකපාරට සමපාත කොටස් ගන්න අරගෙන කුඩා මිනිමම් වැඩි කළා පාඨාංකය ගන්නෑ. එතන ගන්න ඕන පාඨාංකය දැන් සිරස් පරිමාණයේ මිලිමීටර් 1යි 2යි 3ක් කියවන්න පුළුවන්. ඒතර මිලිමීටර් 3ට එකතු කරන්න වෘත්ත පරිමාණ කොටස් ගන්න. මුළු වෘත්ත පරිමාණ කොටස් ගන්න. මුළු කියලා ගන්න මුළු වෘත්ත පරිමාණ කොටස් ගන්න. අපි හිතමු 50යි කියලා. මුළු වෘත්ත පරිමාණ කොටස් ගන්න 50යි. 50න් අඩු කරන්න සමපාත වෘත්ත පරිමාණ කොටස් ගන්න. මේකෙන්නේ ඔයගොල්ලන්ට සමපාත වෘත්ත පරිමාණ කොටස් ගන්න 35යි. 35 වැඩි කරන්න කුඩා මිනිමෙන් කරනවා 0.1. එතකොට පරිමාණ පාඨාංකයේ එතකොට මේ සිදුර ගැඹුර එන්නේ මිලිමීටර් 3ට එකතු කරන්න කොටස් 15යි 0.1. එතකොට මිලිමීටර් කියලා ඉන්නේ. ඒ අනුව පාඨාංකයේ 3 මිලිමීටරට එකතු කරනවා 0.15 මිලිමීටර්. ඒ අනුව උත්තරේ අපිට 3.1
1.5 මිලිමීටර විතර වර්ධනය පුළුවන් තැන. ඒ නිසා හොඳට අවධානය යොමු කරගන්න. කෙලින්ම මේ සිරස් පරිමාණ පාඨාංගයට වඩා යටින් තියෙනවා නම් පාඨාංගයේ ඍණ පාඨාංගයක් ගැන සමපාත කොටස් ගන්න කවර පුරාම මෙඩි කරන්න එපා. එතෙන්දි කරන්න සමපාත මේ මුළු උත පරිමාණ කොටස් ගන්න සමපාත කොටස් ගන්න අඩු කරලා පුරාම මෙඩි කරලා ගන්න. එතකොට ෂෙයර් විතර එනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන උත පරිමාණය වාමාවර්තව කරකවනකොට කරකැවුවා නම් උත පරිමාණයෙන් වාමාවර්තව කරකැවුවා නම් එතකොට කෙලින්ම ඔයගොල්ලන්ට පාඨාංගය ගනිද්දී සිරස් පරිමාණ පාඨාංගය අරගෙන සමපාත උත පරිමාණ කොටස් ගන්න කුඩාම වැඩි කරලා ගන්න. වාමාවර්තව නම් කරකවන්න. දක්ෂිනාවර්තව කරකැවුවොත් ඒ කරකවන පැත්තගෙන අපි හරියට අවබෝධයක් තියෙනවා. දක්ෂිනාවර්තව කරකැවුවොත් එහෙම එතකොට ඔයගොල්ලෝ පාඨාංගය ගන්න ඕන මුළු උත පරිමාණ කොටස් සංඛ්‍යාවෙන් සමපාත උත පරිමාණ කොටස් සංඛ්‍යාව අඩු කරලා මුළු උත පරිමාණ කොටස් ගානේ සමපාත උත පරිමාණ කොටස් සංඛ්‍යාව අඩු කරලා කුඩාම මිනිමෙන් වැඩි කරලා තමයි ගන්න ඕන. ඒ කියන්නේ දක්ෂිනාවර්තව කරකැවුවොත් එහෙමයි වාමාවර්තව කරකවනවා නම් උත පරිමාණ පාඨාංගය ගනිද්දී එතෙන්දි කෙලින්ම ළමයි කරන්න ඕන සමපාත කොටස් ගන්න කුඩාම මිනිමෙන් වැඩි කරලා ගන්න. දක්ෂිනාවර්තව කරකැවුවොත් දක්ෂිනාවර්තව කරකවනකොට මුළු උත පරිමාණ කොටස් සංඛ්‍යාවෙන් සමපාත උත පරිමාණ කොටස් සංඛ්‍යාව අඩු කරලා කුඩාම මිනිමෙන් වැඩි කරලා ගන්න. එතෙන්දි එහෙමයි පාඨාංග ගැනීම කරන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය කතාවක ඒ වගේ එක ගැනීම සිද්ධ කරන හැටි ගැඹුරු සිදුරක ගැඹුරුමයින් ඊට අමතරව බ්ලේඩ් එක සාමාන්‍යයෙන් ගණකම්මයින් කාසිය ගණකම්මයින් කුඩා වීදුරු කතාවක් ගණකම්මයින් ඒ වගේ ඒවා අපිට සාමාන්‍යයෙන් පුළුවන්. දැන් ඊළඟට ගෝලමානයෙන් කරන ප්‍රධානම කාර්යය තමයි වක්‍ර පෘෂ්ඨයක ඉවරකම් ගෝලීය පෘෂ්ඨයක වක්‍රතාවය ගැනීම කියන කාරණාව. දැන් එතෙන්දි ගෝලීය පෘෂ්ඨයක වක්‍රතාවය මනිනකොට අපි කරන දෙයක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙනවා ගෝලීය පෘෂ්ඨයක වක්‍රතාවය මනිද්දී ඒ සඳහා අවශ්‍ය වෙනවා මේ ගෝලමානයේ මේ අචල පාද අතර මේ ගෝලමානයේ අචල පාද අතර දුර අවශ්‍යයි. ඒ දුර මැනගන්න ඕන පළවෙනි කාරණාව වක්‍ර පෘෂ්ඨයක වක්‍රතා අරයමනිද්දී අනිවාර්යයෙන්ම මේ අචල පාද අතර දුර මැනගන්න ඕන. මේ අචල පාද සාමාන්‍යයෙන් ගෝලමානයක තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල. මේ අචල පාද තුන තියෙන්නේ ගෝලමානයක සමපාද ත්‍රිකෝණයක ශීර්ෂවල. ඒ කියන්නේ මෙන්න මේ වගේ. මේ අපි ඔය ගත්තොත් එහෙම මෙතන එක අචල පාදයක කෙලවර තියෙනවා. එහෙම නැත්නම් මෙතන එක අචල පාදයක් ඊට පස්සේ මෙතන අනිත් අචල පාදය මෙතන අනිත් අචල පාදය. එතකොට මේ අචල පාද අතර මේ අචල පාදයේ ආකාරාව හැදෙන ත්‍රිකෝණය. එතකොට මේ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණය. ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ ත්‍රිකෝණය සමපාද ත්‍රිකෝණයක් කියන්නේ මේ ත්‍රිකෝණයේ පාද අතර දුර සමානයි. අපි සාමාන්‍යයෙන් මේ පාද අතර දුර ඉතාම නිවැරදිව මනින්න ඕන. මෙතන පාද අතර මම පාද අතර දුර ගත්තොත් සිම්පල් A කියලා. අපි සාමාන්‍යයෙන් කරන්නේ මේ පාද අතර දුර මැනීමේදී මේක ගෝලීය පෘෂ්ඨයක වක්‍රතාවයම ඉන්නකොට තමයි මේ පාද අතර දුර අපි සොයා ගන්න ඕන. එතකොට මේ පාද අතර දුර ඉතාම නිවැරදිව මනින ක්‍රමය තමයි ගෝලමානය අරගෙන සාමාන්‍යයෙන් කඩදාසියක් මත නැත්නම් පොතක් මත තියලා ගෝලමානය පහළට තෙරපනවා. ගෝලමානය පොතක් මත අරගෙන එහෙම නැත්නම් කඩදාසියක් මත තියලා ගෝලමානයේ පාදයේ පිටර විදිහට තියලා පහළට තෙරපනවා. එහෙම තෙරපුවාම මේ පාදවල සලකුණු අර කඩදාසිය මත සටහන් වෙනවා. මේ පාදවල සලකුණු අර කඩදාසිය මත සටහන් වෙනවා. එතකොට අපි මේ කඩදාසිය මතේ පාදවල සලකුණු සටහන් කරගත්තට පස්සේ ඒ පාද මේ විදිහට නම් පාදවල සලකුණු ආවේ ඒ පාද මෙහෙම යා කරලා ත්‍රිකෝණය වෙනවා.
මේ පාදය අතර ත්‍රිකෝණය. හරියටම මේ පාද අතර සමාන වෙනවා. එසේ නැතිවම ගුණමානයේ දොස්සයිතයි. එතකොට මේ පාද අතර දුරමනින්න සාමාන්‍යයෙන් යොදාගන්නේ ඔගොල්ලෝ පරීක්ෂණ ටෙස්ට් එහෙම නැත්නම් පරීක්ෂණ වලදී විස්තර කරන විදිහට පොත්පත්වල තියෙන විදිහට තියෙන්නේ ගුණමානයේ පාද අතර දුරමනින්න යොදාගන්නේ මීටර වල කියලා. सामान्य मीटर रूल භාවිතයෙන් මේ පාද අතර දුර වයින්න පුළුවන්. එහෙම ලිව්වා කියලා වරදක් නැහැ. පාද අතර දුර වයින්න සඳහා මීටර රූල පාවිච්චි කරන්න පුළුවන්. ඊට වඩාම උචිත එක තමයි වර්නියර් කැලිපරය. වර්නියර් කැලිපරය භාවිත කරලා මේ පාද අතර දුර වයින්න වඩාම නිවැරදියි. ඒතුව මීටර රූලේ කුඩාම වෙනම මිලිමීටර් 1ක් වෙනවා. වර්නියර් කැලිපරේ කුඩාම වෙනම 0.1 මිලිමීටර. ඒ නිසා सामान्य प्रतिशत दोषය නැත්නම් බාහිර දෝෂය ගොඩක් අඩුයි. සාමාන්‍ය මීටර රූලකින් මේ වගේ ගෝලමානයක මේ පාද අතර දුර වයින්කොට 105ක විතර ප්‍රතිශත දෝෂයක් තියෙනවා. 105ක විතර. අපි වර්නියර් කැලිපරයෙන් සාමාන්‍යයෙන් මැනනවා 0.5ක ප්‍රතිශත දෝෂයක් තමයි එන්නේ. ඒ නිසා වඩා වැඩි නිර්වාද්‍යතාවකින් යුක්ත වෙන්නේ වර්නියර් කැලිපරයක් භාවිත කරලා මේ පාද අතර දුර සලකුණු කරන එක. එතකොට කඩදාසියට හරි පොතක් මත හරි ගෝලමානයේ පහක් තියලා පහළට කරලා පාද අතර පාදවල සලකුණු අරගෙන ඒ සලකුණු එකිනෙකට යා කරලා නිර්මාණය කරගත් කෝණේ මේ පාද දෙකක් අතර දුර බැලීම සඳහා මීටර රූල භාවිත කරන්න පුළුවන්. ඒක මුලින්ම පරීක්ෂණයේ විස්තර කරනවා මීටර රූල යොදා ගැනීම වරදක් නැහැ කියලා. හැබැයි මීටර රූල යොදා ගැනීමෙන් ඇති වෙන ප්‍රතිශත දෝෂය ගොඩක් වෙලාට 105ක් විතර වෙනවා. ඒක දෝෂ සහිතයි බව පේනවා. සාමාන්‍යයෙන් අපි මිනුමක් ගැනීමේදී 101 දෝෂයක් මොයන් වෙන්නේ නැහැ. නමුත් මෙතනමයිදී 105ක් විතර තියෙනවා. නමුත් ඒක ගන්න එක මීටර රූලෙන් ගැනීම හොඳයි කියන එක කියලා තියෙනවා. නමුත් වඩා නිවැරදි වර්නියර් කැලිපරේ භාවිත කරන වර්නියර් කැලිපරේ භාවිත කරනකොට ප්‍රතිශත දෝෂය සාමාන්‍යයෙන් 0.5. එතෙන්දි වර්නියර් කැලිපරේ අපි පාවිච්චි කරන්නේ අභ්‍යන්තර හණු දෙක. බාහිර හණු නෙමෙයි. අපි වර්නියර් කැලිපරේ යොදාගන්නේ අභ්‍යන්තර හණු දෙක. ඒතකොට මේ අභ්‍යන්තර හණු මේ සලකුණු වල මැද ලක්ෂයට තිරස්ව තියලා. ඒ කියන්නේ මේ සලකුණු වල මැදට වෙන්නේ මෙහෙම තිරස්ව මෙහෙම තියන්නේ. අභ්‍යන්තර හණු දෙක. ඒතර අභ්‍යන්තර හණු දෙක මේ සලකුණු අතර මැද පිහිටවලා මේ සලකුණේ මැදයි මේ සලකුණේ මැදටයි වෙන අභ්‍යන්තර හණු දෙක උණු පිහිටවලා ඊට පස්සේ මේ අතර දුර මැන ගැනීම වඩාම නිවැරදියි. ඔකේ තාම නිවැරදිව ගන්න ඕනේ හේතුව ඔය ගෝලීය පෘෂ්ඨයක වක්‍රතාවය මනින්න ගන්නකොට මේ පාද අතර දිගේ වර්ගය එන්නේ. ඒ කියන්නේ ඒ වර්ග කියලා සමීකරණයට ආදේශ වෙන්නේ. අපි ඒක තාපොට්ටකින් සමීකරණය ගන්න විදිහට පැහැදිලි කරනවා. එතකොට ඒ වර්ග කියනකොට මෙතන යම් දෝෂයක් ආවොත් ඒක වර්ග වෙලා එන්නේ. දෙගුණ වෙලා එන්නේ. දෝෂය දෙගුණ වෙලා එන්නේ. ඒ නිසා තාම නිවැරදිව මේ පාද අතර දුර මෙන්නීම වඩා යෝග්‍යයි. නැත්නම් අර දෝෂය දෙගුණ වෙලා එන නිසා වර්ග කියන්නේ දෙගුණ වෙනවා කියන එක. ඒ නිසා ඒ දුර මැන ගැනීම අනිවාර්යයෙන් කරන්න ඕන. පාද අතර දුර. එතකොට මේ පාද අතර දුර අපි හිතුවොත් එහෙම සිම්පල් a කියලා. මේ පාද අතර දුර අපි ගත්තොත් සිම්පල් a කියලා. එතකොට සෑම පාදයකම තියෙන සිම්පල් a. එතකොට මේ සමපාද ත්‍රිකෝණයේ මේව ශීර්ෂ මෙම යාගෙන මධ්‍යස්ථ රේඛා කියලා ගත්තොත් එහෙම ඒ රේඛාවල මැදට තමයි අතරම ස්කෘප්පාදයේ දිගේ සලකුණේ. ඒතර ස්කෘප්පාදයේ සලකුණ පිහිටන්නේ මේ ත්‍රිකෝණය ගත්තොත් මේ සමපාද ත්‍රිකෝණයේ කේන්ද්‍රය. එතකොට අපිට පුළුවන් මේක ලම්බ සමච්ඡේදනය වන නිසා මේක හරියටම ලම්බ සමච්ඡේදනය ගත්තොත් ඒතර මේ පාදයේ දිග A බෙදීම 2 වෙනවා. මේ පාදයේ දිගත් A බෙදීම 2 වෙනවා. එතකොට අපිට දැන් මේ සමපාද ත්‍රිකෝණයක් නිසා මේක ලම්බ සමච්ඡේදනය වෙනකොට මේ ත්‍රිකෝණයේ ශීර්ෂයේ කෝණය අපිට ඉන්නේ අංශක 60. ඒතර අංශක 60යි මේක ලම්බ සමච්ඡේදනය නිසා ඒතකොට මේ කෝණය අංශක 30ක් වෙනවා. ඒ කෝණය අංශක 30යි. එතකොට මට හොයා ගන්න ඕන මෙන්න මේ පාදයේ දිග. ඒ කියන්නේ ස්කෘප්පු පාදයේ නැත්නම් මේ එකම තලයට ආවට පස්සේ පාද හතරේකම තලයට ආවට පස්සේ මේ අචල පාදයක සිට ස්කෘප්පු පාදයට තියෙන දුර මට හොයා ගන්න ඕන. මේ අචල පාදයේ ඉඳලා මේ ස්කෘප්පු පාදයට දුර මම ඒක සිම්පල් x කියන්නේ.
ඒක හොයාගෙන තියාගමු. ඒක ඉස්සරහට ඕන වෙන නිසා. එතකොට මේ ඒක හොයාගන්න මට පාවිච්චි කරන්න පුළුවන් මේ ඍජුකෝණී ත්‍රිකෝණය. ඒ ඍජුකෝණී ත්‍රිකෝණය වලට කර්ණය වුණ මම දාන්නේ බද්ධපාදය. ඒ නිසා මට එතන සම්බන්ධතාවය ලියා ගන්න පුළුවන් cos θ කියන එක ලියලා කර්ණයයි බද්ධපාදයේ සම්බන්ධ වෙන cos θ cos θ කියන එක ගත්තොත් cos θ සමානයි බද්ධපාදය. බද්ධපාදය එතකොට එන්නේ a බෙදීම 2 බෙදනවා කර්ණයෙන්. කර්ණය කියලා කියන්නේ x. ඒ අනුව මෙතන එනවා cos θ කියලා කියන්නේ මූල 3 බෙදීම 2 සමාන වෙනවා a බෙදනවා 2x කියලා. a බෙදනවා 2x කියලා. එතකොට මේ දෙකට මේ දෙක කැපෙනවා. ඒතර x කියන එක එනවා අපිට a බෙදීම මූල 3යි කියලා. කොහොම තමයි එන්නේ. දැන් අපි බලමු ගෝලීය පෘෂ්ඨයක වක්‍රතා අරය සෙවීම සඳහා ගන්න සමීකරණය විප්පන්න කරන ආකාරය. ඒ සමීකරණය ගොඩනගන ආකාරය. ඒ සඳහා මෙහෙම කරමු. මම කියන්නම් ගෝලීය පෘෂ්ඨය මෙහෙමයි කියලා. මෙන්න ගෝලීය පෘෂ්ඨය. මේ ගෝලීය පෘෂ්ඨය වල ඕකේ අරයයි අපිට හොයන්න ඕන. එතකොට මෙතෙන්දී මෙතන තියෙන මේ ගෝලමානයේ අචලපාද මේ ගෝලීය පෘෂ්ඨයත් එක්ක මෙහෙම ස්පර්ශ වන පරිදි හෝ පිටවන්න. ඔය විදිහට මෙතනත් එහෙමයි අචලපාදය මෙතනින් ස්පර්ශ වන පරිදි හොම පිටවන්න ඕන. ඒ ගෝලීය පෘෂ්ඨයත් එක්ක ස්පර්ශ වන විදිහට අචලපාද තියලා ඊට පස්සේ ස්කෘපු පාදය අරගෙන මේ ගෝලීය පෘෂ්ඨයේ ස්පර්ශ වන ආකාරයට උත පරිමාණයේ ඉහළින් ආවලා කරකවලා මේක ස්කෘපු පාදයේ මේකත් එක්ක ස්පර්ශ වන අවස්ථාව උගන්වනවා. මේක තමයි ස්කෘපු පාදය. මේ අචල පාදය. දැන් පාද හතර එකම තලයේ තියෙනකොට අපි දකිනවා මේ විදිහට ඔහොම තියෙනවා. දැන් එතකොට අපිට පේනවා ස්කෘප් පාදයේ ඉහළට ගෙන ගිය උස වශයෙන් අපිට සලකන්න පුළුවන් ස්කෘප් පාදයේ ඉහළට ගෙන ගිය උස සිම්පල් h මේක. මේක තමයි මෙතන අතරම තිබ්බේ ස්කෘප් පාදයේ එකම තලයේ තියෙනකොට මෙතන. එතන ඉඳලා උඩට ගෙනියපු ප්‍රමාණය එනවා සිම්පල් h කියලා. මේ උස සිම්පල් h. මේ ගෝලීය පෘෂ්ඨය අපි ගත්තොත් එහෙම මෙහෙම ගෝලය නිර්මාණය කරනකොට ඔය ගෝලීය පෘෂ්ඨයේ කේන්ද්‍රය අපි සලකමු සාමාන්‍යයෙන් මේ හරියට විතර. ඒතර ගෝලීය පෘෂ්ඨයේ කේන්ද්‍රය ගත්තොත් කේන්ද්‍රයේ ඉඳලා මෙතන වක්‍ර පෘෂ්ඨයට දුර තමයි අපි කියන්නේ සිම්පල් r කැපිටල් R කියලා කියන වක්‍රතා අරය. තමයි අපි ගන්නේ වක්‍රතා අරය කියලා. ඒතර ඒ උසේනවා කැපිටල් R කියලා. මම මේ වක්‍රතා අරය ගන්නම් කැපිටල් R කියලා. ඊළඟට අචල පාදයේ ඉඳලා ස්කෘපු ශීර්ෂයට දුර මෙන්න මේ දුර මට අවශ්‍ය වෙනවා. ඒක තමයි මම මෙතන කිව්වේ. මේ අචල පාදයේ ඉඳලා ස්කෘපු ශීර්ෂයට තියෙන දුර මේ x අපි හොයාගෙන තියෙන්නේ. ඒ බෙදීම මූල 3යි. පාදයක පාද අතර දුර සිම්පල් a. ඒතර මෙතන එනවා a බෙදීම මූල 3ක්. ඒතර මේ උස එනවා මෙතනින් උඩට ඔසවපු උස එන්නේ සිම්පල් h නිසා මේ සම්පූර්ණ දිග අරය නිසා r නිසා තර මේ දුර එනවා කොච්චරද කැපිටල් R වින සම්පූර්ණ අරයෙන් මේ දුර අඩු කරන R වින h. තර ඒ දුර R වින h. ඊපස්සේ මේ මෙතනයි අපි R කරගත්තොත් මෙතන කේන්ද්‍රය. තර මෙතන වක්‍ර පෘෂ්ඨය නිසා එතන මෙතන ඉන්නේ කැපිටල් R. මේ දුරත් කැපිටල් R. අරයම මේකත් කැපිටල් R. එතකොට මේකත් කැපිටල් R අරයම නිසා. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය. මම සලකන්නේ මේන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය. මේ ඍජුකෝණී ත්‍රිකෝණය සැලකුවාම ඒ ර්ජිකෝණී ත්‍රිකෝණයට අපි පයිතගොරස් ප්‍රමේය දාලා අපිට පුළුවන් ගෝලීය පෘෂ්ඨයේ වක්‍රතාවය සඳහා ප්‍රකාශනයක් කියන්න. එතකොට මෙතන r වර්ගය. එතකොට r වර්ග සමාන වෙනවා මෙතන මේ පාදයේ වර්ග ගන්න මේ පාදයේ වර්ගය. මේ පාදයේ වර්ගය ගන්න මේ පාදයේ වර්ගය. එතකොට මේ පාදයේ වර්ගය වෙන්නේ a බෙදීම මූල 3 වර්ග. එකතු කරන්න ඕන මේ පාදය r වෙන h වර්ගය. r වෙන h වර්ගය.
අපි වර්ග කරමු. එතකොට එනවා r වර්ගය සමානයි a වර්ග බෙදීම මූල 3 වර්ග වුණාම 3යි. දැන් මෙතන වර්ග වුණාම වෙනවා r වර්ග මුල පදය 2rx පද දෙකේ මිතිය දෙගුණය අග පදයේ වර්ගය. එතකොට වෙනවා මේ r වර්ගයට මේ r වර්ගයට කපුණාම -2rx ගන්න ගන්න rx 2rx සමානයි a වර්ග බෙදීම 3 ධන h වර්ග කියලා. එතකොට අපි මේකේ r උත්ත කරගත්තොත් ඒ කියන්නේ 2x කින් බෙදාගෙන ගියොත් එතකොට සමීකරණය එනවා මෙහෙම a වර්ග බෙදීම 6h ධන h බෙදීම 2h කැපිලා. මෙන්න වක්‍රතාරය ගන්න සමීකරණය ගෝලීය පෘෂ්ඨයක වක්‍රතාරය ගන්න සමීකරණය. ඒකේ මම අර ඔයගොල්ලන්ට කලින් කිව්වා මෙතන පාදතර දුර සිම්පල් a ඒක සමීකරණයේ තියෙන අතරම 2යි a වර්ග වෙනවා. ඒ නිසා යම් කිසි දෝෂයක් ආවොත් මෙතන අපි භාග දෝෂය ගත්තොත් එහෙම මයින දුර ගත්තොත් එතන අපි කියන්නේ 2 වාරයක් ඩෙල්ටා a කියලා. ඒ කියන්නේ භාග දෝෂය අර මේ කුඩාම මිනුමින් වියහිත දෝෂය වගේ දෙගුණයක්. ඒ නිසා අපි මේක මෙතන h සමානීතිය එච්චර ප්‍රශ්නයක් නෑ. h කියලා කියන්නේ මේ උස. මේ උස සමානීතිය ඇත්තටම එන දෝෂය ඉන්නේ ඩෙල්ටා h බෙදීම h කියලා. එතන ඇති වෙන දෝෂය වගේ පාදක නැති වෙන දෝෂය ගත්තොත් දෙගුණයක් උඩ. ඒ නිසා තමයි අපි වඩා නිවැරදිව මේ දිග මනින්න ඕනේ. එසේ පොඩි හෝ දෝෂයක් ආවොත් ඒක විශාල වශයෙන් මිනුවට බලපාන නිසා. ඒ නිසා වඩා නිවැරදිව මනින්න ඕන පාදතර දුරයි. තාම නිවැරදිව අපි පාදතර දුර මනින්න ඕනේ. ඒක හේතුව මේ භාග්‍ය දෝෂය වැඩි මේකේ වර්ගපදයක් තියෙන නිසා වක්‍රතාරයේ ශ්‍රේණියේදී. එතකොට දැන් අපි වක්‍රතාරයේ මනින්න අපි හොයාගන්න ඕන මිනුම් දෙකයි. එකක් මෙතන ඉඳලා මෙතෙන්ට උස. අනික තමයි මේ පාද දෙක අතර පාද දෙක අතර මෙන්න මේ දිග. සිම්පල් ඒ දිග මේ දිගයි මේ උසයි තමයි නිවැරදිව මැනීම සිද්ධ කරන්නේ. ඒකිනුත් වඩා නිවැරදිවම ඉන්නවා පාද දෙක අතර දුර මේ උස කොහොමද ගෝලමානයෙන් ගන්න වෙනවා නිසා ඒක කොහොමද නිවැරදිව ලැබෙනවා. ඔය විදිහට අරගෙන ඊට පස්සේ සමීකරණයට ආදේශ කරලා ගෝලීය පෘෂ්ඨයක වක්‍රතාරය ගණනය කරන්න පුළුවන් හොයන්න පුළුවන්. එතකොට ගෝලීය පෘෂ්ඨය මත ගෝලමානය උත පරිමාණය කොටස් ගන්න කොටස් ප්‍රමාණය කම් ප්‍රමාණය විදිහට කරකවල උත්තර පෘෂ්ඨයක් නම් උත්තර පෘෂ්ඨය මත ගෝලමානය කියලා ස්පර්ශ වෙන තෙක් ගෝලමානය පහළට ස්කෘප්පු පාදයේ පහළට භ්‍රමණය කරලා චලනය කරලා මේ උස මැන ගන්න ඕනේ. ඒ උස මැනගෙන සමීකරණයට ආදේශ කරලා අපිට වක්‍රතාරය මයින් පුළුවන්. සාමාන්‍යයෙන් ඔක තමයි ගෝලමානය හා සම්බන්ධව සම්පූර්ණ පරීක්ෂණය. ඔක තමයි මේ ඔය ආශ්‍රයෙන් තමයි ඔයගොල්ලෝගේ විභාගයට යම් විදිහකින් ප්‍රශ්න අහන්නේ. මෙන්න මේ විස්තර කරපු කාරණා ටිකත් එක්ක. ඉතින් මේකේ ගොඩාක් තමයි එකක් තමයි මේ වරද්දන දැන් ගත්තොත් මේක යම් විදිහකින් ප්‍රශ්න ආවොත් එහෙම ඉදුරු කඩුවක් මත ගෝලමානීය තියෙන සමපාත කරන අවස්ථාව මම කලින් විස්තර කළා ඇති. එකම තලයකට ගන්න ආකාරය ගැන ඔයගොල්ලන්ට අවධානයෙන් ඉන්න. ඊට පස්සේ මේ වඩා නිවැරදිව මේ මිනුම ගන්න බව විශේෂයෙන් මතක තියාගන්න. මේ මිනුමටත් වඩා මේ මිනුම වඩා නිවැරදිව ගන්න ඕන බව විශේෂයෙන් මතක තියාගන්න. මොකද එතන භාග දෝෂය එන්නේ වර්ගපදයක් කියන නිසා ඒක දෙගුණ වෙනවා. භාග දෝෂය යම් දෝෂයක් ආවම අර උසමැණීමේදී අර උසමැණීමේදී ඇති වෙන දෝෂය වගේ නෙමෙයි මෙතන ඒක දෙගුණ වෙනවා. ඒක සමයි වඩා නිවැරදිව මැනීම සිදු කරන්න ඕන. ඔය තමයි අපි ගෝලමානය සම්බන්ධව ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න තියෙන්නේ. 2005 අවුරුද්දේ ආපු විභාග ප්‍රශ්නයක් මම මේත් එක්ක ඔයගොල්ලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. 2005 නෙවෙයි සමාවෙන්නේ 2011 අවුරුද්දේ විභාග ප්‍රශ්නය ගත්තොත් එහෙම ඒ විභාග ප්‍රශ්නයේදී ඔයගොල්ලෝගෙන් අහන ප්‍රශ්න තමයි මෙහෙම තියෙන්නේ. පළවෙනි එකම මේක අවසානයේටම ගෝලමානයෙන් අහපු විමෑත ඉතිහාසයේ අහපු ප්‍රශ්නය. පරීක්ෂණාගාරයේ භාවිතා වන ගෝලමානයක් එක රූපයේ පෙන්වා ඇත. උත පරිමාණය ඔයගොල්ලෝ විභාග ප්‍රශ්නය බලන්න. උත පරිමාණයට කොටස් ගන්න 50ක්. උත පරිමාණය පූර්ණ වට දෙකක් කරකැවෙන විට සිරස් පරිමාණය මත රේඛීය ප්‍රගමණය මිලිමීටර් 1ක් වෙනවා. පූර්ණ වට දෙකක් කරගෙනකොට ප්‍රගමණය මිලිමීටර් 2ක් කියලා කියන්නේ. ඒක එක වටයක් කරගෙද්දී මිලිමීටර් 0.5යි.
0.5. ඒ කියන්නේ අන්තරාලය 0.5 මිලිමීටර බවට පත් වෙනවා. ඊළඟට කියනවා තල අවතල කාචයක වක්‍ර පෘෂ්ඨයේ වක්‍රතාරය නිර්ණය කිරීම සඳහා ගෝලමානය භාවිත කරයි. එවැනි නිර්ණය කිරීමේදී දෙක රූපයේ පෙනෙන පරිදි ගෝලමානය කාචයේ වක්‍ර පෘෂ්ඨය මත තබනු ලැබේ. දැන් අපි විස්තර කරේ මේක උත්තල එකක්, මේක විස්තර කරන්නේ අවතල එකක්, දෙකම එකයි. ඒතර වක්‍ර පෘෂ්ඨය මත තබනු ලැබේ ගෝලමානය භාවිතයෙන් රූපයේ පෙන්වා ඇති h හා b. h කියලා කියන්නේ මෙතන ගැඹුර, b කියලා කියන්නේ පාද අතර දුර. ලබා ගැනීමෙන් පසු වක්‍රතාරය r පහත සූත්‍රය මගින් නිර්ණය කළ හැකි කියලා අපි අර විස්පන්න කරමු. මේ සූත්‍රය දීලා තියෙනවා. මේ ගෝලමානයේ කුඩාම මිනුම කුමක්ද කියලා. එතකොට මේ ගණනය කරන ආකාරයක් අවශ්‍ය වෙන්නේ අපි දන්නවා ගෝලමානයේ දැන් කුඩාම මිනුම ගත්තොත් එහෙම අන්තරාලය දැන් අපි වාගත්තා 0.5යි කියලා. අන්තරාලය වහගන්නවා 0.5 මිලිමීටර. ඒක අපි කලින් වාගත්තා. උත පරිමාණ කොටස් ගන්න 50 නිසා කුඩාම මිනුම වෙන්නේ 0.1 මිලිමීටර කියලා. ඊළඟට මේක අහනවා මේ ස්ක්‍රූප්පුවේ තුඩ වීදුරු තහඩුව මගින් සාධන ප්‍රතිබිම්බය සමග ස්පර්ශව තිබීම. මෙතන මේ B කොටසේ අහන්නේ ගෝලමානයේ වක්‍ර පෘෂ්ඨය මත තැබීමට පෙර එය සමතල වීදුරු තහඩුවක් මත තබා සීරු මාරු කළ යුතුය. ගෝලමානයේ වක්‍ර පෘෂ්ඨය මත තැබීමට පෙර එය සමතල වීදුරු තහඩුවක් මත තබා සීරු මාරු කළ යුතුය. ස්ක්‍රූප්පුවේ තුඩ යාන්ත්‍රික වීදුරු තහඩුව මත ස්පර්ශ වී ඇති බව පරීක්ෂණාත්මකව තහවුරු කරගන්නේ කෙසේද කියලා. එතන ඇත්තටම ඔයගොල්ලෝ මේ අපේක්ෂිත කරන උත්තරය තමයි ස්ක්‍රූප්පුවේ තුඩ තහඩුව මගින් සාධන ප්‍රතිබිම්බයේ සමග ස්පර්ශව තිබීම, ස්පර්ශ වනසේ පෙනෙන්නට තිබීම සාතික කිරීම මගින් කියලා. ඒ කියන්නේ අර මම අර කලින් ඔයගොල්ලන්ට විස්තර කරද්දී ගැන සඳහන් කළා. ඊළඟට කියනවා මේ C කොටස ගත්තොත් එහෙම ඉන්පසු ගෝලමානයේ කාචයේ වක්‍ර පෘෂ්ඨය මත තබනු ලැබේ. h නිර්ණය කිරීම සඳහා ඊළඟ මිනුම ලබා ගැනීමට පෙර ඔබ විසින් සිදු කරන සීරු මාරුවක් මත ඊළඟ මිනුම කියන්නේ අපි h නිර්ණය කරන්න මෙතන දැන් මේකේ අවතල ගෝලීය පෘෂ්ඨයක් මත මෙහෙම තියෙනකොට h නිර්ණය කරන්නට කලින් මේක කාචල පාදයක් වෙනවා, මේක අනිත් පාදය වෙනවා. ඒතකොට ස්ක්‍රූප් පාදේ මේ විදිහට. ඒතර මිනුම කුමක්ද කියලා යහන්නේ. ඒ කියන්නේ ස්ක්‍රූප්පුවේ h නිර්ණය කර ගැනීම සඳහා ඊළඟ මිනුම ලබා ගැනීමට පෙර සිදු කරන සීරු මාරුව. එතකොට කරන්නේ සීරු මාරුවේ ඒකට හරියට ලියන්න අපි මේ ස්ක්‍රූප් තුඩ අවතල පෘෂ්ඨයේ ස්පර්ශ වන තෙක් පහළට ගමන් කරගන්න කියලා. ස්ක්‍රූප් තුඩ අවතල පෘෂ්ඨයේ ස්පර්ශ වන තෙක් මෙහෙම පහළට ගමන් කරවන්න ඕන. කරකවන්න ඕන. ඊට පස්සේ කියනවා ඉහසනාන් සීරු මාරුවෙන් පසු ඔබ ගෝලමානයෙන් ලබා ගන්නා පාඨාංකය මොකක්ද? ඒතර පාඨාංකය ගන්න ඕන එකක් සිරස් පරිමාණයෙන් පාඨාංකය ගන්න ඕන. වගේම මේකෙන් ගන්න පාඨාංකය ගත්තා වගේම වෘත්ත පරිමාණයෙත් ඒ අදාළ පාඨාංකය ගන්න ඕන. ඒතර ඒක හරියට කියන්න ඕන වෘත්ත පරිමාණයේ වට එහෙම නැත්නම් භ්‍රමණ සංඛ්‍යාව සහ වෘත්ත පරිමාණ පාඨාංකය එනකන් සිරස් පරිමාණ පාඨාංකය සහ වෘත්ත පරිමාණ පාඨාංක කියන දෙකම ලියවෙන්න ඕනේ මේ සඳහා. ඊට පස්සේ කියනවා මේ අධික භාවිතයෙන් පසු සමහර ගෝලමානවල සිරස් පරිමාණයෙන් පාඨාංක ලබා ගැනීම වඩා නිර්වද්‍ය විය නොහැක. අධික භාවිතයක් සිද්ධ වෙනකොට විශේෂයෙන්ම වෙන්න පුළුවන් මේ අධික භාවිතයේ පොටවක් ගෙවිලා තියෙනවා. අන්තරාලය හරියට එන්නේ. ඊට පස්සේ අපි කියනවා මේ ගෙවි තිබීම නිසා මේ ස්ක්‍රූප්පුව ඇදට යන්න පුළුවන්. නැත්නම් වෘත්ත පරිමාණ තැටිය තිරස්ස ප්‍රපවති පුරා ඇදට යන්න පුළුවන්. ඔය වගේ හේතු. ඒතකොට කියනවා මොකක් මේට හේතු කුමක්ද කියලා. නිර්වද්‍ය නැහැ. ඒතකොට අධික භාවිතය නිසා පොට ගෙවි යාම, ඊට පස්සේ බිල්ල තුලින් ස්ක්‍රූප්පු තුඩ මොනවාද මේ බුරුලට ගමන් කිරීම, මේ වගේ දේවල් සාමාන්‍යයෙන් උත්තර සඳහා යොදන්න පුළුවන්. ඊට පස්සේ කියනවා මේ R නිර්ණය කිරීම සඳහා ගෝලමානයේ පාද අතර මධ්‍යන්‍ය දුර ඔබ විසින් මැනගත යුතුය. B නිර්ණය කිරීම සඳහා ඔබ කුමන මිනුම් උපකරණය භාවිත කරන්නේද කියලා. B කියලා කියන්නේ පාද අතර. ඒ සඳහා මීටර රූල සහ වර්නියර් කැලිපර් කියන දෙකම යොදා ගන්න පුළුවන්.
B නිර්ණය කිරීම සඳහා ඔබ අනුගමනය කරන පරීක්ෂණාත්මක පියවර මොනවාද? ඒ කියන්නේ පාදතර දුර මනින්දී අනුගමනය කරන පරීක්ෂණාත්මක. එතෙන්දී ළමයි උත්තර දෙන්න ගෝලමානය පොතක් මත හෝ කඩදාසියක් මත තබා මදක් තෙරපා. පාදතර පාදවල සලකුණු අරගෙන ඒ සලකුණු අතර දුර මැන ගැනීම තමයි කරන්න ඕන. ඒක හරියට අපි විස්තරාත්මකව කියන්න ඕන එකක්. ඊට පස්සේ වක්‍රතාරය මැනීම හැර ගෝලමානයේ භාවිතයන් එකක් විදුප්‍රදාවක ගණකම් මැනීම, සාසියෙන් ගණකම් මැනීම, බ්ලේඩ් ගණකම් මැනීම, කුඩා අතුරක තහඩුවක ගණකම් මැනීම වගේ දේවල් යොදා ගන්න පුළුවන්. ඉහතදී ගෝලමානයේ කුඩාම මිනුම තවත් කුඩා කර ගැනීම සඳහා ක්‍රමයක් යෝජනා කරන්න. මේ කුඩාම මිනුම තවත් කුඩා කර ගන්න ක්‍රමයක් යෝජනා කරන්න කියලා කියනවා. ඒකට දාලට දාන්න පුළුවන් එකක් උත පරිමාණයේ කොටස් සංඛ්‍යාව වැඩි කරන්නත් පුළුවන්. එතකොට කුඩාම මිනුම තව අඩු වෙනවා. එහෙම නැත්නම් අන්තරාලය අඩු කරන්නත් පුළුවන්. මේක වැඩි කරත් අඩු වෙනවා. මේක අඩු කළත් අඩු වෙනවා. ඒ නිසා අන්තරාලය අඩු කිරීම හෝ උත පරිමාණයේ කොටස් සංඛ්‍යාව වැඩි කිරීම තමයි කරන්නේ. මේ හා සම්බන්ධව තමයි ගෝලමානී සම්පූර්ණ ඔය විස්තරය අපි විස්තර කරේ. මේක ඕගොල්ලන්ට මේ 2020 විභාගයට වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.